හරි ආයුබෝවන් පුතේ. හරි පුතේ අපි පාඩම පටන් ගමු. මේ දැන් අපි ගිය සතියේ කතා කරානේ සනීප ආරක්ෂාව ඒව ටික කතා කරානේ මතකද නේද? නැවත ඒ ටික අය මතක් කරන්නත් ඕනේ. දැන් පොඩක් පරක් වෙලා තියෙන්නේ. අද කතා කරන්න තියෙන්නේ පුරාණ ජකඩ නිස්සාරණය. හරි? ඕක තමයි අපිට කතා කරන්න තියෙන කොටස නේද අද කතා කරන්න තියෙන්නේ. හරි? ඒක නේද කතා කරන්න තියෙන්නේ? ඔව් මැඩම්. හරි. අපි ඒක කතා කරමු. පුතේ දැන් මම මේ ගැන ටිකක් ඔයාලට කියලා දෙනවා. එතකොට කියලා දෙනවත් එක්කම විභාග ප්‍රශ්නෙකුත් කතා කරන්න තියෙනවා. ඊට පස්සේ මේ සම්බන්ධව වීඩියෝ එකකුත් තියෙනවා. ඒකත් මම ඊළඟට පෙන්නන්නම්. හරි? දැන් කියලා දෙන්නම්. හොඳට විස්තරය අහගන්න. විස්තරය අහගෙන ඒකම හොඳට යනවා වීඩියෝ එකේ හොඳට නිරීක්ෂණය කරන්න. ඒ අවස්ථාව මොකක්ද කියලා. එතකොට දැන් මේ පුරාණ කාලේ යකඩ නිස්සාරණය කරපු තාක්ෂණය ගැන තමයි හොඳ තාක්ෂණයක් අපිට තිබ්බා. එතකොට මේ අපිට යකඩ තාක්ෂණය ගැන යකඩ නිස්සාරණය ගැන හම්බෙන පැරණිතම සාධකයක් විදිහට තමයි ඌව පළාතට අයිති මේ බෙරගලින් හොයාගෙන තියෙන යබර කෑල්ල. හරි ඒක තමයි පැරණිම සාධකයේ විදිහට ගන්න විභාගෙදි සමාල්ලාවට අහලා දෙනවා පැරණිතම සාක්ෂිය මොකක්ද කියලා. හරි ඊට අමතරව ශ්‍රී ලංකාවේ යකඩ නිස්සාරණය කරපු පැරණි තාක්ෂණය කොහොමද කියලා වටහා ගන්න අපිට හොඳ අවස්ථා දෙකක් තියෙනවා. හරි එකක් තමයි බලංගොඩ සමනල වැව ප්‍රදේශය. හරි අනිත් එක සීගිරිය දෙහිගහ ඇලකන්ද ප්‍රදේශයේ යකඩ නිස්සාරණය කරලා තියෙන අවස්ථා දෙකකට හොඳම සාක්ෂි තියෙනවා. එකක් තමයි බලංගොඩ සමනල වැව, අනිත් එක තමයි සීගිරිය දෙහිගහ ඇලකන්ද ප්‍රදේශයේ යකඩ නිස්සාරණය කරපු තාක්ෂණය ගැන හොඳම සාක්ෂි අපිට තියෙනවා. එතකොට පුතේ මෙතනදී මේ බලන්නකො මේ පෙළ පොතේ 70 පිටුවේ තියෙනවා මේ යකඩ නිස්සාරණය සඳහා යොදාගත්ත බලංගොඩ සමනල වැව ප්‍රදේශයේ යොදාගත්ත උදුන මැටින් සකස් කරපු උදුන තියෙනවා. පින්තූරේ බලන්න. හරි ඕක අනික පින්තූර නම් කිරීම එනවනේ තියෙනව නේද පින්තූරේ තියෙනව නේද අතා කරන කවුරු හරි ඔව් එතකොට ඒක හොඳට බලන්න හරි එතකොට දැන් මේ යකඩ නිස්සාරණය කරපු දේ විදිහ කොහොමද කියලා හරි ස්වභාවික පරිසරයේ තියෙන යකඩ සහිත පාෂාණ වලින් කොහොමද ඒ යකඩ වෙන් කරගත්තේ කියලා යකඩ උඩු කරගත්තේ කියලා ඔය යොදාගත්ත තාක්ෂණය පැරන්න කොහොමද කිසිම දැන් මේවා දැන් කාලේ වගේ තාක්ෂණික ක්‍රමයක් නැතුව ඒගොල්ලෝ මොන දෙයක් කරාද කොච්චර තාක්ෂණයක් අපි නොහිතුවට ඒගොල්ලෝ ළඟ තිබ්බද කියලා තමයි අපිට බලන්න වෙන්නේ පැරණි යකඩ උඳුන් තමයි මේ ඔයාලා ඔය පෙළ පොතේ තියෙන්නේ හරි එතකොට ඔය අවස්ථා දෙකයි බලංගොඩ සමනල වැවයි සීගිරිය දෙහිගහ ඇලකන්ද ප්‍රදේශයේ තමයි හොයාගෙන තියෙන්නේ පැරණි යකඩ උඳුන් හරි එතකොට දැන් පින්තූරේ තියෙනවා මේ සමනල වැව ප්‍රදේශයේ යකඩ උණු කරන්න යොදාගත්ත යකඩ නිස්සාරණය සඳහා යොදාගත්ත උඳුන තියෙනව නේද බලුව නේද හැමෝම හරි එතකොට බලංගොඩ සමනල වැව ප්‍රදේශයේ යකඩ උඳුන තමයි දැක්වෙන්නේ. එතකොට කොහොමද මේ යකඩ මේගොල්ලන් නිස්සාරණය කරගත්තේ? එතකොට මේ ස්වභාවික පරිසරයේ තියෙන යකඩ බහුල ගල් වලින් යකඩ ලෝහය වෙන් කරගත්තේ අධික උෂ්ණත්වයකට වත් කරලා. හරි එතකොට යකඩ මුණු වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538. හරි 1538 සෙල්සියස් අංශක 1538 දී තමයි යකඩ උණු වෙන්නේ. එතකොට
මෙන්න මේ උෂ්ණත්වයේදී යකඩ උණු වෙන්න කොහොමද මේක සිද්ධ කරගත්තේ? එතකොට මේ තරම් උෂ්ණත්වයකට යකඩ කොහොමද මේගොල්ලන් වෙන් කරගත්තේ කියලා තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ බල අපි මේ ඉස්සලාම කතා කරන බලංගොඩ සමනල වැව ප්‍රදේශයේ ඔය කරපු යකඩ ඔය උදුන තියෙන යකඩ උණු කරපු. එතකොට එතනදී ඒගොල්ලන් කරගෙන තියෙන්නේ මේ බලංගොඩ සමනල වැව කියන කඳු මුහුණතක සුලන් මුහුණතක තමයි මේ දේ සිද්ධ වුනේ. ස්වභාවික සුලන් බලයෙන් තමයි මේ උදුන ක්‍රියාත්මක වුනේ. තේරුණාද? ස්වභාවික සුලන් බලයේ උදුන ක්‍රියාත්මක වෙන්න උස් කඳු මුදුනක එතකොට මේ සුලන් මුහුණතක තමයි මේ යකඩ උදුන හදලා තියෙන්නේ. එතකොට ඒකට දානවා ස්වභාවික මම කියෝ යකඩ සහිත පාෂාණ දානවා. ඊට පස්සේ මේගොල්ලන් දානවා ඒකට දර අඟුරු. හරි? එතකොට අඟුරු තමයි පිරිස්සීම සඳහා දාන්නේ. එතකොට මේගොල්ලන් ඒ සඳහා මේ බලංගොඩ සමනල වැව ප්‍රදේශයේ මේ යකඩ නිස්සාරණේ යොදාගෙන තියෙනවා මරන් කියන ගසේ. හරි? මරන් කියන ගසේ දැවවල අඟුරු තමයි යොදාගෙන තියෙන්නේ. එහෙනම් ඒ පළාතේ තවත් දැනටත් කියනවා කියන්නේ මේ ශාකයට යකඩ මරන් කියලා. හරි? එහෙම කියනවා. දැන් ඔයාලට වීඩියෝ එක බලද්දිත් හොඳට පැහැදිලි වෙනවා. එතකොට සුලන් මුහුණතක තමයි ඒක සිද්ධ වෙන්නේ. ස්වභාවිකව හවස දැල්ලුවාම මේ උදුනට යකඩ සහිත පාෂාණයි මේ මරන් කියන දැවයි මේ අඟුරුයි දැම්මහම රෑ එළි වෙනකොට පහවදා පහන් වෙනකොට මේ සිදුවීම සිද්ධ වෙනවා. හරි? යකඩ නිස්සාරණය වෙනවා. යකඩ වෙන් වෙනවා. හරි? එතකොට උණු වෙනවා. මේකට රැයක්ම ගත වෙනවා. එතකොට පහවදා පහන් වෙනකොට හවස දැල්වෙන උදුන ස්වභාවිකව දැල්වෙනවා. ස්වභාවිකව කොහොමද මොකෙන්ද දැල් වෙන්නේ? ස්වභාවිකව කවුරු හරි කියන්නේ ස්වභාවික කොහොමද මේ උදුන දැල් වෙන්නේ? මොකෙන්ද දැල් වෙන්නේ? මෝසම් සුලම් ආපදේ මෝසම් සුලන් මගී ස්වභාවිකව සුලන් බලයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ තරම් හුලඟක් හමනවා. දැන් වීඩියෝ එක බලද්දී ඔයාලට ඒක ඒ සිද්ධිය හැබෑවටම දැක ගන්නත් පුළුවන්. හරි? එහෙම ක්‍රියාත්මක වෙලා තමයි මේක සිද්ධ වෙන්නේ බලංගොඩ සමනල වැව ප්‍රදේශය. හරි? එතකොට මේකට යොදා ගන්න පාෂාණය තමයි ලිමොනයිට් සහ හෙමටයිට්. හරි? ලිමොනයිට් සහ හෙමටයිට් කියන පාෂාණ වර්ගය යොදලා තමයි ඒ පාෂාණ තමයි යොදාගත්තේ. යකඩ බහුල පාෂාණ විදිහට ලිමොනයිට් සහ හෙමටයිට් විභාග උත්තරේ ලියද්දී දාලා ලියන්න ඕන. අපි ඒක සාකච්ඡා කරමු. මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නේ. එතකොට ඒ පාෂාණ වර්ගය තමයි යොදාගත්තේ. එතකොට බහුදා පහන් වනතුරු කලින් දවසේ හවස උදුන දැල්ලුවාම බහුදා පහන් වනතුරු ස්වභාවික සුලන් බලයෙන් ක්‍රියාත්මක වෙලා මේ ක්‍රියාදාමය සිද්ධ වෙනවා. එතකොට ඒ බලන්ගොඩ සමනල වැව ප්‍රදේශය. ඊළඟට අනිත් එක කියවනේ සීගිරිය දෙහිගහ ඇලකන්ද ප්‍රදේශයේ. සීගිරිය දෙහිගහ ඇලකන්ද ප්‍රදේශයේ මේකමයි මේ සිද්ධියමයි. ඒ වුණාට ඒකදී යොදාගෙන තියෙන්නේ මේ උදුන ක්‍රියාත්මක වෙන්න මයිලහම. හරි? මොකක්ද ඒකට යොදාගත්තේ? මයිලහම. දන්නව නේද? කම්මල් වල තියෙන්නේ. දන්නවනේ? ඔව් මැඩම්. ඔව් ඒක තමයි උඳුන දැල් වෙන්න ක්‍රියාත්මක කරලා තියෙන්නේ. හරි? එතකොට එහෙනම් දැන් පැහැදිලිද කියන්න? ක්‍රියාවලිය පැහැදිලිද? පැහැදිලිද? ඔව්. යකඩ නිස්සාරණේ කතා කරන්න පැහැදිලි නම් මට පෙන්වන්න පුළුවන්. හරි පැහැදිලිද? ඔව්. දැන් එහෙනම් බලන්න එතකොට උෂ්ණත්වයත් කොහොමද කොයි විදිහටද කියලා චුට්ටක් අපි එහෙනම් වීඩියෝ එක බලමු. එතකොට තවත් දුරට පැහැදිලි වෙයි. හරි?
It's really very, very nice to see such a lot of really enthusiastic people here. I was reluctant to do these smells because from an archaeological research point of view, there's not a lot of purpose in putting a lot of effort into doing more of these smells. It's a big effort to do this. They've already had 1 month of preparation, but talking to Mr. Mangala, it was clear that there were people who really wanted to see this technology, really wanted to see it in operation. And for me, that's really important to have that moment when my research I can pass on. So this is like I'm passing it on to people who are going to take it forward in some other way, in other direction. This is the deep, the liquid furnace above here 7. And this is 3 centimeters above, 4 centimeters above the height of the wall. හැදිච්චනේ මරන් තමයි නේද මේකට මෙන්න මේ මරන් ඉස්තියාදී තමයි මේකට උනාලාම තියෙන්නේ මරන් මේ නමතර මේ සැන්දෙන් තියෙනවා
1.3. What did I do? Yeah. 5.2. ටෙම්පරේචර් එක බල බල තමයි. ප්‍රමාණය මට්ටමේ උඩට එන්නේ ආයෙ තුනී කරනවා ආයෙ වහිනකොට ආයෙ නෝන එකක් දානවා ඊට ආයෙ දාලා තුනී කරනවා ඒක ලෙවල් එක මේන්ටේන් කරන එක තමයි කරන්නේ දාපු ගමන් ඉන්සුලේෂන් එකක් වැඩ කරනවා නෝමලි උඩට ගගහන්නේ නේ දැන් හිට එක දැන් ඉන්නේ නැහැ කියන්නේ දාපු ආයෙ නෝන එකව මේක බැලුවද? දැන් දෙසිය විතරද? ඔව්. carbon dioxide. ඊට පස්සේ ඔක්සිජන් අයින් වුණා කාබන් දී වෙලා නෝමල් යෝගේ වගේ ආවේ මේ කෙලවර වෙන කාස්ටයින් විතරයි ගන්න පුළුවන් ඊට පස්සේ බිස්මවුතුනේ එයා තේරුම් ගත්තේ අධිඋෂ්ණ වායු ධාරාවක් යවුවම එක්සස් කාබන් මුච්චලා 103 කියන එක වාණේ කරන්නේ හරි දැන් මෙතනදී යන්නේ ඔහොම යටට යනකොට ඔක්සිජන් තියෙනවනේ මේ ඔක්සිජන් එක කරකන එක මේක ඒක එහෙම මේ ටැක්චර් ගමන් සස්ථාපන angkat ya nih. Di sini di kiwak ada.
My main instruction is to find people to that side. ඒ කොටම මේ කුලගේ තියෙනවා. යුරෝප බලන්න. ළඟට යනවා පාටි ඉන්නේ අවුරුදු. ඒක මම කියන්නේ. එක්කම ඉඳලාලකට බලලා ඔය අර හරි නේද එතකොට දැක්කනේ දැන් හැමෝම නේද පුතේ කතා කරන්න කවුරු හරි ඔව් මැඩම්. දැක්ක මැඩම්. ඔව් පැහැදිලිව එතකොට මේ මං අහන්නේ ඔයාලා දැක්කද දැන් මේ පෙන්නුවෙම මේ බ්‍රිතාන්‍ය ජාතිකයන් පිරිසක් මෙහි ඇවිල්ලා ඒ විදිහටම යකඩ නිස්සාරණයේ ක්‍රියාවලිය සිද්ධ කරපු විදිහ. එතකොට බලංගොඩ සමනලවව ප්‍රදේශයේ ඒ යකඩ උඳුන පැරණි උඳුන තිබ්බ තැන දැක්කද පෙන්නුවා නේද? දැක්ක නේද? Oh, madam. දැක්ක නේද? ඔව් ඒක ඒ විදිහටම තියද්දි ඒ ආසන්නේ මේගොල්ලන් අලුත් එකක් හදලා ඒ විදිහටම තමයි ක්‍රියාවලිය සිද්ධ වුණේ පහුදා පහළ වෙනතුරු. දැන් මම අර කියපු ටික ඒක තිබ්බ නේද? ශාකයක් පෙන්නුව නේද? මරන් ගසේ ඒ අඟුරු තමයි ගත්තේ. දැන් එතකොට ඔයාලට අවබෝධ වුණාද එතනදී දැක්ක නේද සුලන් බලයෙන් තමයි ක්‍රියාත්මක වුණේ උඳුන. එතකොට ඒ බ්‍රිතාන්‍ය ජාතිකයන් සුදු ජාතික පිරිසක්ගේ පරිශ්‍රණය ඒ විදිහටම කරේ බලංගොඩ එතෙන්ටම ගිහින් ඒගොල්ලන් ඒක කරේ. පාෂාණත් පෙන්නුවා. දැක්කද? Oh, madam. එතකොට ශාකයක් පෙන්නුවා. ඒ හැමදේමත් පෙන්නුවා. ඒ විදිහට මේගොල්ලන් උෂ්ණත්වයේ බල ඒ විදිහටමයි ඒ පැරණි තාක්ෂණ යකඩ නිස්සාරණය කරපු විදිහටම එතෙන්ටම ගිහිල්ලා ඒ විදිහටම කරා. ඉතින් එතකොට හරි පුදුම සහගතයි නේද ඒ සිදුවීම. හරි ඒ කියන්නේ ඒ කාලේ බලන්නකෝ. දැන් ඒ අපේ පැරණි මුතුන් මිත්තෝ දැන් නම් තාක්ෂණය උණු තරම් යොදාගෙන අපිට ඒ දේ කරන්න පුළුවන්. ඒත් මේගොල්ලන් කරේ අර පැරණි කරපු විදිහටම කරේ. හරි ඒ දෙයමයි කරේ. එහෙම ඒගොල්ලන් පරීක්ෂණය කරලා බැලුවා පිටරටින් ඇවිල්ලා මෙහෙ. ඒ කියන්නේ මේතර අපිට ඒ තරම් වටිනවා අපේ තාක්ෂණي. හරි. එතකොට මේ ඔයාලා හොඳටම දැක්කා කොහොමද සිද්ධ වුනේ ඊළඟට උඳුනේ විදිහට මේගොල්ලන් සකස් කරලා තිබ්බා නේද? එතකොට තට්ටු දාපු විදිහ දැක්කා බහින්න. ඒගොල්ලන් කිව්වත් නේද? ඒ දාන විදිහ මේ එකක් ඉවර වෙන්න නේද? ඒ බහින්න ඒ විදිහට දාලා ඒ උෂ්ණත්වයට එනකම්ම ඒගොල්ලෝ උෂ්ණත්වයත් බැලුවා. එතකොට පහුදා පහන් වෙනතුරු ඒ උඳුන දැල්ුණේ ස්වභාවික සුළං බලේ. එහෙම තමයි ක්‍රියාත්මක වුණේ. එතකොට සුළඟ තත්ත්වය දැක්ක නේද? සුළං බලේ කොහොමද කියලා නේද? කඳු මුදුනේ සුළං මුහුණතක තමයි ඒ උඳුන ඒ විදිහට ක්‍රියාත්මක වුණේ. හරි. දැන් එනම් බලංගොඩ සමනල වැව යකඩ නිස්සාරණ ක්‍රියාවලිය පැහැදිලිද කියන්න පුතේ ඔයාලට? ඒක බැලුවට පස්සේ හොඳටම ඔළුවට ගියාද? පැහැදිලිද? මම කියපු දේවලුත් එක්ක. හරි. එතකොට ඕකම තමයි පුතේ දෙවෙනියට ඔය සීගිරිය දෙහිගහල ගන්ධ ප්‍රදේශයේ යකඩ නිස්සාරණය සිද්ධ වුණේ. හැබැයි එතනදී ඔය වගේ කඳු මුදුනතක සුලන් මුහුණතක ඒ විදිහට නෙමෙයි සිද්ධ වුණේ. එතනදී සුලන් බලය යොදාගත්තේ මොකෙන්ද? මොකෙන්ද සුලන් බලය යොදාගත්තේ? මයින්හම ආධාරය. හරි. එතකොට ඔය දෙක තමයි ඔය අවස්ථා දෙක තමයි අපේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ යකඩ නිස්සාරණ ක්‍රියාවලිය සම්බන්ධ. හරි. බලංගොඩ සමනල වැව එකයි අනිත් එක සීගිරිය දෙහිගහල ගන්ධ ප්‍රදේශය. අපි දැන් බැලුවේ ඔයාලට මම පෙන්නුවේ බලංගොඩ සමනල වැව ප්‍රදේශයේ ඒකේ වටිනාකමක් තියෙන්නේ අර විදිහටම පැරණි විදිහටම පැරණි මේ උඳුන තියෙන ස්ථානයේ පොඩ්ඩක් මෙහායින් ඊට නොදුරින් ඒ උඳුන ඒ විදිහටම තියලා වල් බිහි වෙලාගේ උඳුන ඔයාලා හොඳටම දැක්කනේ. ඒක තමයි පුතේ අපි පොතේ තියෙන්නේ. හරි. දැන් එතකොට පොතේ තියෙන එකත් අය අමතක වෙන්න බෑ විභාගෙට පින්තූරෙත් අහන්න. හරි. එතකොට ඒ විදිහට මේගොල්ලෝ මැටි උඳුරක් සකස් කරගෙන ඒ විදිහටම ඒ සුළං බලයෙන් ඒක ක්‍රියාත්මක වෙලා යකඩ නිස්සාරණ වුණ විදිහ තමයි ඔය දැක්කේ. හරි. දැන් පැහැදිලිනේ. ඒ නිසා එහෙනම් පොඩ්ඩක් ලියාගෙන ඊටු ටික අපි කතා කරමු. හරි. දැන් ලියා ගන්න.
ලියාගන්න මාතෘකාව පුරාම යකඩ නිස්සාරණය. හරි. ලියාගන්න යකඩ නිස්සාරණය පිළිබඳ පැරණිතම සාක්ෂිය වශයෙන් ක්‍රිස්තු පූර්ව 2400ට පමණ අයත් ක්‍රිස්තු පූර්ව 2400ට පමණ අයත් යබොර කැබැල්ලක් ක්‍රිස්තු පූර්ව 2400ට පමණ අයත් යබොර කැබැල්ලක් ඌව පළාතට අයත් බෙරගලින් සොයාගෙන ඇත. ඌව පළාතට අයත් බෙරගලින් සොයාගෙන ඇත. මේක ලියාගන්න එක සැරයකදී විභාගයකට ආවා පැරණිතම සාක්ෂිය යකඩ නිස්සාරණය පිළිබඳ. එතකොට මේ යබොර කැබැල්ල වාගේ තියෙන බෙරගලින් ඒක තමයි පැරණිතම සාක්ෂි විදිහට අපිට යකඩ තාක්ෂණයත් එක්ක ගන්න වෙන්නේ. නඩ වෙනම ලියාගන්න යකඩ නිස්සාරණය කිරීමේ පැරණි තාක්ෂණය පිළිබඳව ඇති ප්‍රධාන අවස්ථා දෙක එක දෙක දානම ලියාගන්න. ওই අවස්ථා දෙකත් අහනවා. හරි. අවස්ථා දෙක එක සබරගමු පළාතට අයත් ඔක තමයි දැන් බැලුවේ. හරි. සබරගමු පළාතට අයත් බලන්ගොඩ සමනල වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උඳුන. ඒක දැන් ඔයාලා ඇස් දෙකින්ම දැක්ක. හරි. ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උඳුන. බැරුණාද ලියාගන්න? හරි. බලන්ගොඩ සමනල වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උඳුන. දෙක මධ්‍යම පළාතට අයත් සීගිරියට නුදුරු අලකොළ වැව දෙහිගහ ඇල කන්ද ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උඳුන. ඔන්න අවස්ථා දෙක. සමහර වෙලාවට පැරණි යකඩ නිස්සාරණ තාක්ෂණයේ අවස්ථා දෙක ලියන්නේනෝ ඒ දෙකටමත් ලකුණු හම්බ වෙනවා. හරි. අවස්ථා දෙක ලිව්වා. බලන්ගොඩ සමනල වැව එකක් අනිත් එක සීගිරියට නුදුරු දෙහිගහල කන්ද ප්‍රදේශය. අලකොළ වැව දෙහිගහල කන්ද ප්‍රදේශය. ওই දෙක ලිව්වත් ලකුණු හම්බ වෙනවා. හරි. ඒකයි ඒ දෙක වෙනම ලියාගන්න දුන්නේ. දැන් ලියාගන්න සමනල වැව යකඩ නිස්සාරණය. ඒ ක්‍රියාවලිය ඒක මම කෙටියෙන් දැන් ඕක දෙනවා. මුකුත් නෑ ඔයාලා ඕකම පාඩම් කරලා ওই විදිහටම විභාගෙට ලියන්න. ඕකම කටපාඩම් කරලා ලියන්න ලකුණු සම්පූර්ණයෙන් හම්බ වෙනවා. හරි?
සමනල වැව යකඩ නිස්සාරණය කියලා ලියා ගන්න. සමනල වැව යකඩ නිස්සාරණය. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී යකඩ නිස්සාරණය කර තිබේ. යකඩ නිස්සාරණය කර තිබේ. මෙහිදී උඳුන දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වාභාවික සුළං බලය. යකඩ සහිත ස්වභාවික ගල් කැබලි කොටා. යකඩ සහිත ස්වභාවික ගල් කැබලි කොටා මැටියෙන් සකස් කළ උඳුන් වලට දමා ඒ මතට අඟුරුද එක්කොට සවස් කාලයේදී ගිනි දැල්වීමෙන් පසු සුළං බලයෙන් පසුදින අලුයමතෙක් ඇවිලි ඉන් යකඩ වෙන්වේ. මෙහිදී යොදාගෙන ඇත්තේ ලිමොනයිට් සහ හෙමටයිට්. ආශාන වර්ග දෙකක් ලියන්න විභාගෙදී ලකුණු හම්බ වෙනවා. ලිමොනයිට් සහ හෙමටයිට් යන පාෂාණ වර්ගයි. ලිමොනයිට් සහ හෙමටයිට් යන පාෂාණ වර්ගයි.
උඳුන දැල්වීම සඳහා යොදාගෙන තිබෙන්නේ මරන් නැමැති ගස් පුළුස්සා ලබා ගන්නා අඟුරුය. මරන් නැමැති ගස් පුළුස්සා ලබා ගන්නා අඟුරුය. ඒ පළාතේ එම ගස් වර්ගය සඳහා අදටත් යකඩ මරන් යන වචනය භාවිතා කෙරේ. යකඩ මරන් යන වචනය භාවිතා කෙරේ. හරි. කොට ලියාගත්තා නේද? හරි. එතකොට දැන් පැහැදිලිද කියන්න? සිද්ධිය දැන් පාඩම් දොළුවට ගියාද ලියන්න පුළුවන්ද? කතා කරන්න. පුළුවන් මැඩම්. එතකොට බලන්කොට සමනල වැව ප්‍රදේශයේ ඔය යකඩ නිස්සාරණ ක්‍රියාවලිය මම ඔය කෙටි කරලා හදලා ප්‍රශ්නෙට උත්තරේ ඇති තරමට ඔය දුන්නේ. ඒකයි මම කිව්වේ. ලොකු දෙයක් ඕනේ නැහැ. ඔච්චරයි ලියන්න තියෙන්නේ. ඊට පස්සේ දෙහිගහයල කන්ද ගැන පොතේ උනත් ගොඩක් සඳහන් වෙන්නේ. ඒකෙදි වෙනස් වෙන්නේ මොකක්ද? මොකක් කියලාද මම කිව්වේ? සුළං වලය යොදාගත්තේ මයින්හම ආධාරයෙන්. ඔව්. එතකොට මේක උදුන දැල්වීමට යොදාගෙන තියෙන්නේ මයින්හම නේද? උදුන ක්‍රියාත්මක උනේ මයින්හම මගින් තමයි සුළං බලය මේකදී යොදාගත්තේ. අරකදී ස්වභාවික සුළං බලයෙන් තමයි දැල්ුනේ. මෙතනදී මයින්හම ආධාරයෙන් තමයි උදුන දැල්ව ගත්තේ. ඔච්චරයි වෙනස. එතකොට ඒකත් ලියන්න. හරි. ඒක මම දැන් ආයෙ දෙන්නේ නැහැ. දෙහිගහලක දැන් ඔයාලට ප්‍රශ්න ආවොත් මේ දෙක විස්තර කරන්න කියලා. එතකොට අපිට ලොකු විස්තරයක් ලියන්න වෙන්නේ බලංගොඩ සමනලව. හරි. ඒ විස්තරය තමයි අපිට ලියන්න ඕනේ. ඒක ලියලා ඉවර වෙලා දෙහිගහලකන්ද ගැන පොඩ්ඩක් ඒ ගැන සඳහන් කරන්න. හරි. මේ ඉහත සඳහන් විදිහටම සිද්ධිය වෙනවා. හැබැයි මෙතනදී යොදාගන්නේ මයින්හම ආධාරයෙන් කියන විස්තරය පොඩ්ඩක් ලියන්න. එච්චරයි අවශ්‍ය වෙන්නේ. හරි. දැන් එනම් මට කියන්න පැහැදිලිද? ඔබ තමයි යකඩසර බොහෝ දුරට විභාගෙට එනවා ගොඩාක් විට. ඒ නිසා මම වීඩියෝ එක දාලා පෙන්නලා එතනදිත් ඔයාලට පැහැදිලි වෙන්න ඇති මොකද්ද කියලා. ඔයාලා ඒක දැක්ක හොඳටම ක්‍රියාවලිය මොකද්ද කියලා මුදුනත් එක්ක ඊට පස්සේ පින්තූරේ තියෙනවා. පින්තූරේ නම් කරන්න එනවා. ඒ නිසා තමයි ඔය දිනුම් කරේ පැහැදිලිද කියලා කියන ආපොත් කියලා දෙන්න ඕනේද? හොඳටම හරිද? ඒක කියන්න. පැහැදිලි මැඩම්. පැහැදිලි නේ. හරි. එහෙනම් ඔන්න දැන් මේ විදිහට ඇවිල්ලා තියෙන විදිහ බලන්නකෝ. හරි. එහෙනම් අපි පොඩ්ඩක් ප්‍රශ්නයක් ලියා ගමු කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. හරි. 2017 O level ප්‍රශ්නේ ලියා ගන්නකො. 2017. 2017 O level. ඒකේ හතරවෙනි කොටසට ඇවිල්ලා. හරි. හතරවෙනි කොටසේ හතරවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස. හරි. 2017 O level ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ රචනා ප්‍රශ්න වල හතරවෙනි ප්‍රශ්නේ හතරෝම ඉලක්කම් හතරවෙනි කොටස. හරි. ලකුණු 6ක් හම්බ වෙන කොටසක්. හරිද? හරි. හතරවෙනි කොටසට ඇවිල්ලා දින ලකුණු 6ක්ම හම්බ වෙනවා. සම්පූර්ණ 6ම ගන්න පුළුවන්. දැන් අපිට ඔච්චරයි කතා කරපු ටික විතරයි ලියන්නේ. හරි.
ඒකේ හතරවෙනි කොටස AB කියලා වෙන් කරලා දීලා තියෙනවා. හරි. A එක ලියා ගන්නකො. AB කියලා වෙන් කරලා දීලා තියෙනවා. A එක ලියා ගන්න. අතීත ශ්‍රී ලංකාවේ දියුණු යකඩ නිස්සාරණ තාක්ෂණයක් තිබූ බවට අතීත ශ්‍රී ලංකාවේ දියුණු යකඩ නිස්සාරණ තාක්ෂණයක් තිබූ බවට පුරාවිද්‍යාත්මක තොරතුරු ලැබෙන ස්ථාන දෙකක් සඳහන් කරන්න. පුරාවිද්‍යාත්මක තොරතුරු ලැබෙන ස්ථාන දෙකක් සඳහන් කරන්න. ඊළඟට B කොටස. ඒ ලියාගත්තේ B කොටස ලියන්න. එම ස්ථානයන්හි යකඩ නිස්සාරණය කළ ආකාරය සැකෙවින් දක්වන්න. එම ස්ථානයන්හි යකඩ නිස්සාරණය කළ ආකාරය සැකෙවින් දක්වන්න. ලකුණු 6යි. සම්පූර්ණ ලකුණු 6ක් හම්බ වෙනවා. හරි දැන් පැහැදිලිද? දැන් එතකොට මේ ප්‍රශ්නේ දෙක ලකුණු 6ම ගන්න මේ ප්‍රශ්නෙට ලියන්න පුළුවන්ද කියන්නේ. හරි බලන්නකො ඒකේ ඒ කොටස කියන ස්ථාන දෙක නම් කරන්න. එතකොටම ලකුණු දෙකක් හම් වෙනවා. ඔයාලා ලියුවහම නිකම්ම බලංගොඩ සමුණල වැව ප්‍රදේශයේ එක කෙලල්ල දෙක දෙහිගහල කන්ද කියලා සීගිරින් උතුරු අලකුල වැව දෙහිගහල කන්ද කියලා ස්ථාන දෙක ලියුවහම ලකුණු දෙකක් හම් වෙනවා. ඊටු 4 විස්තරයට. හරි එතකොට විස්තරේ මොදඩම විස්තර කරන්න තියෙන්නේ අපිට මොකද්ද විස්තර කරන්න තියෙන්නේ? කවුරු හරි කෙනෙක් කියන්නේ? විමාෂා බලංගොඩ සමනල වැව නේද? එතකොට බලංගොඩ සමනල වැව සම්පූර්ණ විස්තරය ලියන්න පුළුවන්ද? අනුරාධ? දැන් මම දුන්න හැමෝටම අනිත් හැමෝටම මම කියන්නේ ඉන්න ගෑනු ළමයි පිරිමි ළමයි හැමෝටම කියන්නේ. එතකොට පුතේ දැන් මම දුන්න විස්තරේ කටපාඩම් කරගන්න. සචිල්ලා හැම ඉන්නව නේද හැමෝම? හරි ඒකම සම්පූර්ණයෙන් ලියන්න පුළුවන්. හරි ඒක ලියලා ඉවර වෙලා ඔයාලගේ පොතේ තියෙන පුතේ ඊළඟට දෙහිගහ හැලකන්ද ගැන මෙච්චරයි තියෙන්නේ. දෙහිගහ හැලකන්ද ප්‍රදේශයේ යකඩ උඳුන් දැල්වීමට අවශ්‍ය කරන සුළං බලය ලබාගෙන තිබෙන්නේ මයින්හම ආධාරයෙන්. හරි ක්‍රිස්තු පූර්ව 180 සිට ක්‍රිස්තු වර්ෂ 200 පමණ දක්වා කාලය තුල එහි යකඩ නිස්සාරණය කර තිබේ. ඔය ටික ඒකට ලියන්න. හරි අර විදිහට ඒක ලියලා විස්තරයක් ලියන්න නැති නිසා ඒකට විභාගෙ දුනොත් බලද්දී අපට උපදෙස් දෙන්නේ පෙළ පොතේ තියෙන ටික ළමයා ලියලා තියෙනවනම් ළමයාට සම්පූර්ණ ලකුණු දෙන්න කියලා. එතකොට ඔයාලා අර කරුණු දෙක ලිව්වත් ලියලා බලංගොඩ සමනල වැව සම්පූර්ණ දැන් ඔය මන් දුන්න විස්තරේ එක ලියලා දෙහිගහලක අතර මේ පොත ලියුවනම් හොඳටම ඇති. යකඩ සුළං බලය ලබාගෙන තිබෙන්නේ මයින්හම ආධාරයෙනි. තවත් වල ලියන කරුණක් නැති නිසා පොතේ තියෙනවා. හරි පොතේ චුට්ටක් වල බලකට ඉස්සපුර 180 සිට ක්‍රිස්තු වර්ෂ 200 පමණ දක්වා කාලය තුල එහි යකඩ නිස්සාරණය ඒකේ කාලය දක්වලා තියෙනවා නේ. ඒ කියන්නේ අපිට තවත් දෙයක් ක්‍රියා කරන්න නිසා ඒ චුට්ට ඒ පොඩ්ඩ ලිව්වත් ලකුණු හම්බ වෙනවා. ඒතර සම්පූර්ණ ලකුණු 6න් 6ම ගන්න පුළුවන්. හරි එක මේ හතරවෙනි ප්‍රශ්නේ ඔය එක කොටසක් විතරයි. හතරවෙනි කොටස ලකුණු 6ක් හම්බ වෙනවා. හැම ප්‍රශ්නයකම පළවෙනි කොටසට ලකුණු 3යි. දෙවෙනි කොටසට ලකුණු 4යි. තුන්වෙනි කොටසට ලකුණු 5යි. හතරවෙනි කොටසට ලකුණු 6යි. වැඩිපුරම ලකුණු හම්බ වෙන කොටසක් තමයි මේ හතරවෙනි ප්‍රශ්නයකට අදාළ ප්‍රශ්නයකට උත්තරයක් තමයි අද ඔය කතා කරේ. හරි යකඩ නිස්සාරණය කරන. එතකොට අය බැරි වෙන්න බෑ. ඔය ටික විතරමයි. ඉන් එහා කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඔය ටික කටපාඩම් කරගන්න. දේගාල කන්දෙත් මම අර කියපු කාල සීමාව කාල පරාශයත් එක්ක ඒ ටික පොඩ පාඩම් කරගෙන ඒ චුට්ට ලියන්න. හරි? එතකොට ඔන්න සම්පූර්ණ ලකුණු හම් වෙනවා. හරි? දැන් එහෙනම් වීඩියෝ එකක් බැලුවා. සම්පූර්ණ ඔන්න මම අපව සාකච්ඡාත් කරා. නෝට් එකක් දුන්නා. හරි? කෙටි කරලා දුන්නේ පාඩම් කරලා ඔය ටික ලියා ගන්න පුළුවන් විදිහට. දැන් කවුරු හරි කියන්න මේ අපහැදිලි තැනක්
තවත් මොන හරි තියෙනවනම් දැන් ප්‍රශ්නෙට උත්තරේ ලියාගත්ත හැකි නේද? සම්පූර්ණ ඒ විස්තරේ ලියන්න. ලියනකොට දාන්න. සමහර අය දානවා. හරි? ඉමාජා තරංග හැම දාන්න. හරි? සමහර අය දාන්නේ. හරි? සමහර වෙලාවට ඔයාලට ওই සිග්නල් ගැටුම් මෙහි ඒ අපහසුතාවනේ තියෙන්නේ පුතේ. ඒ හින්දා සමහරලාවට ඒ ප්‍රශ්නේ හින්දා දාන්න බැයිද දන්නේ නැහැ. හැබැයි අනිවාර්යෙන් ඔයාලා ලියලා තියෙන්න ඕනේ. දැන් ඔයාලා වෙනම පොතක ලියාගෙන යන්නේ. පොත මම බලනවා පටන් ගන්නකොට. ඒකේ දැන් මම දුන්න ටික මලඟ තියෙනවනේ. හරි? විභාග ප්‍රශ්න ඒ උත්තර ලිපුවා හැම එකම තියෙන්න ඕනේ. හරි? එවනායගේ බලලා තියෙනවා. මම බලනවා. නැතුව කියලා ප්‍රශ්නේ නැහැ. අනිවාර්යෙන් ඒ දෙන එක එදාට ලියලා ඒක තියෙන්න ඕනේ. හරි? දැන් ගැටලුවක් තියෙනවා නම් අහන්නකෝ. අද කරපු ඔය කොටසේ. අකුත් ගැටලු තියෙනවද? පැහැදිලිද? තේරුණාද? ඒක කියන්නේ. ඔව් පැහැදිලි. හොඳටම පැහැදිලිද? වීඩියෝ එකක් බලපින්ද හොඳටම පැහැදිලි වුණාද? ඔව්. එහෙනම් ඉතින් අය වාර විභාගෙට දැන් තියෙයි ලොකු විභාගෙට එයි කොහොම ආවත් බැරි වෙන්න බෑ. අපිට ලියා ගන්න පුළුවන්. හරි? ඔය ටික හොඳට පාඩම් කරගන්න ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. හරි? එහෙනම් අදට නතර කරමු. ඊළඟ දවසට අපි ආපහු ඉතුරු කොටස කරගෙන යමු. පොත ටිකක් පාඩම් කරන්න ඊළඟට තියෙන ටික පාඩම් කරගෙන ඉන්න. එතකොට ඔයාලට පහසුයි. හරි? එහෙනම් හැමෝටම ආයුබෝවන්. ආයිවන්